ක්විල් නලය. හොඳයි ක්විල් නලය. ක්විල් නලය භාවිතයෙන් බොයිල් නියමයේ සත්‍යාපනය කිරීම. ක්විල් නලය භාවිතයෙන් බොයිල් නියමයේ සත්‍යාපනය කිරීම. ක්විල් නලය. හරි. අපි දැන් යන්නේ පුතේ ක්විල් නලය භාවිතයෙන් බොයිල් නියමයේ සත්‍යාපනය කිරීම. මේක ටිකක් වැදගත් ප්‍රැක්ටිකල් එකක්, ටිකක් දිගයි. අමාරු නෑ පුතේ, නමුත් චුට්ටක් දිගයි, චුට්ටක් වැඩි, ටිකක් විස්තර ටිකක් තියනවා ඉතින්. හරි. හොඳ දරුවගේ මේ පැත්ත බලන්න. පුතේ හොඳට බලන්න. දැන් කලින් වගේම තමයි මේකේ තියරිය එන්නේ. මේකෙත් පුතේ තියරිය තියෙන්නේ බොයිල් නියමයේ සත්‍ය නම්. කලින් වගේමයි. බොයිල් නියමයේ සත්‍ය නම්. බොයිල් නියමයේ සත්‍ය නම් අචල වියලි වායු ස්කන්ධයක PV ගුණිතය නියත වෙනවා. එහෙනම් අචල වියලි වායු ස්කන්ධයක උෂ්ණත්වය නියතව තියදී එක්ක පීඩනය වෙනස් කරමින් පරිමාව, නැත්නම් පරිමාව වෙනස් කරමින් පීඩනය ලබා ගන්න. එක්ක පීඩනය වෙනස් කරමින් පරිමාව, එහෙම නැත්නම් පරිමාව වෙනස් කරමින් පීඩනය ලබා ගන්න. අපි කරන්නේ මෙන්න මෙහෙමයි. අපි ගන්න පුතේ ඒකාකාර නලයක්. කෙලවරක් වහපු ඒකාකාර හරස් කඩක් සහිත නලයක්. කෙලවරක් වහපු ඒකාකාර හරස් කඩක් සහිත නලයක්. කේශික නලයක්. මේ කේශික නලය. ඔය කේශික නලය තුල රසදිය කෙන්දක් පුරවනවා. රසදිය කෙන්දක්. පොල් කෙන්දක් නෙවෙයි මේකට කියන්නේ රසදිය කෙන්දක්. මෙතනම තියනවා පුතේ මීටර් රූලක්. මීටර් රූලට මේක ස්පර්ශ වෙන්න ඕන. හරිද? මේක පුතේ මීටර් රූලට ස්පර්ශ වෙන්න ඕන. මීටර් රූලට ස්පර්ශ වෙන්න ඕන. මේ නලය. නැත්නම් වැරදි ලකුණු දෙන්නේ නැහැ. මොකද දිගක් මනින්න මීටර රූල ගන්නෙ. මෙන්න මේ රසදිය කේන්දේ දිග මීටර රූල මගින් x කියලා මම ගන්නවා. මේ සිර වී ඇති වාත කොටසේ දිග මම ගන්නවා L කියලා. එතකොට මෙතන තියෙනවා සිර වී ඇති වාත කොටසක්. මෙන්න මේක තමයි පුතේ තිරස් පොළව මට්ටම. මේක තමයි පුතේ තිරස් පොළව මට්ටම. ඔක තමයි තිරස් මට්ටම. තිරස් මට්ටමේ ඉඳලා මේ මයින කෝණේ θ. මෙතන තියෙනවා පුතේ සිර වී ඇති වාතය. සිර වී ඇති වාතය. ඔය සිර වී ඇති වාතයේ පීඩනය සහ සිර වී ඇති වාතයේ පරිමාව සඳහා ප්‍රකාශන අපි ගන්නවා. අපි හිතමු සිර වී ඇති වාතයේ පීඩනයේ P, සිර වී ඇති වාතයේ පරිමාව V කියලා. සිර වී ඇති වාතයේ පීඩනය කියලත් සිර වී ඇති වාතයේ පරිමාව V කියලාත් ගන්න. හරිනේ. සිර වී ඇති වාතයේ පීඩනයේ P, සිර වී ඇති වාතයේ පරිමාව V. අපි ඔය විදිහට ගන්න. ඔය විදිහට ගන්න. හරිනේ. මෙන්න මේ කේශික නාලයේ මුළු දිග මෙතන නැති. මේ කේශික නාලයේ මුළු දිග මම ගන්නවා කැපිටල් L කියලා. ඒ තුනම අපිට ගන්න පුළුවන් මීටර වලින්. කේශික නාලයේ මුළු දිග ගන්න පුළුවන්, සිර වී ඇති වාත කඳේ දිග ගන්න පුළුවන්. මේ දිග x කියලා ගන්න පුළුවන්. වායුගෝලීය පීඩනය ϕ. මෙන්න මේ කෝණය θ නේද? මෙයා θ නම් මෙයා θ.
මට කියන්න පුතේ මෙන්න මේ උස කැපිටල් H නම් කැපිටල් H සමාන වෙන්නේ කාටද? රසදිය කෙන්දේ දිග x. සරලව හිතන්න පුතේ. මේ රසදිය කෙන්දේ දිග x. මේ කොනේ θ. සිරවියති වාතයේ පීඩනය වෙන්නේ සිරවියති වාතයේ පීඩනය වෙන්නේ මෙතන පීඩනයනේ. මෙතන පීඩනය. මෙතන පීඩනය සමාන වෙන්නේ මෙතන පීඩනය ධන මෙන්න මේ දිග මගින් ඇති කරන පීඩනය නෙවෙයි පුතේ. අපි දන්නවා ද්‍රවස්ථිතික පීඩනයකට අනුරූප වෙන්නේ මේ දිග නෙවෙයි සිරස් උස. එතකොට මේ සිරවි ඇති වාතයේ පීඩනයේ P නම් පුතේ සිරවි ඇති වාතයේ පීඩනයේ P නම් P සමාන වෙනවා මෙතන පීඩනයේ ෆයි ධන මේ උස මගින් ඇති කරන පීඩනය. එන H ගන්න ඕන. H කොහමද ගන්නෙ? මේ දුර x sin theta මේ උස කැපිටල් H පුතේ සමාන වෙනවා මේ උස කැපිටල් H පුතේ සමාන වෙනවා කැපිටල් H සමාන වෙනවා මේ දුර x නම් කැපිටල් H සමාන වෙනවා x sin theta x sin theta ගන්නේ කොහොමද? මම පුතේ මෙන්න මේ උස ගන්න simple h කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම මේ නලය අනත වෙලා නැති මේ වගේ එකක් මේ මානත වෙලා නැති මේ මානත වෙලා තියෙන තිරස් මට්ටම මෙහෙම ආනත වෙලා. එතකොට අර තිරස් මට්ටමේ ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන උස තමයි. මෙන්න මෙතෙන්ට තියෙන උස තමයි ඔය h කියලා ගන්න. හරිනේ? ඔය දෙට. එතකොට x sin θ ගන්න පුළුවන්. මෙන්න මේ රුචිකෝණී ත්‍රිකෝණය. මේ උස h මේ දුර L මේ කොනේ θ මේ θ අනුපදයෙන් මේක පුතේ කර්ණපාදයේ මේක පුතේ සම්මුඛ පාදයේ මේක පුතේ සම්මුඛ පාදයේ මේක පුතේ කර්ණපාදයේ. ඒතර sin θ ගන්න පුළුවන් h බෙදීම L. ඒතර මෙතන නෝ xh බෙදීම කැපිටල් L කියලා. එහෙනම් කැපිටල් H සමාන වෙනවා x h බෙදීම L. සිරවියති වාතයේ පීඩනය වෙන්නේ ෆයි ධන මෙන්න මේ උස මගින් ඇති කරන පීඩනය. පුතේ මම මේක රසදිය සෙන්ටිමීටර වලින් ගන්න. හයි. දැන් කලින් ප්‍රැක්ටිකල් එකේ මම h rho g කියලා ගත්තනේ. ඉතින් h rho g කියලා ගත්තොත් මොකද්ද කරන්න ඕන කියලා මේ වෙනකොට ඔබ දන්නවා. h rho g කියලා ගත්තොත් මොකද්ද කරන්න ඕන කියලා පුතේ ඔබ දන්නවා. ඒතර ෆයි ධන කැපිටල් H කියලා ගත්තට පස්සේ තමයි අපි මේක කරන්න ඕන කොහොමද කියලා වැඩිපුර දැනගන්න ඕනේ. එතකොට ෆයි ධන කැපිටල් H. එතකොට මෙතන නා P සමානයි ෆයි ධන කැපිටල් H H rho g ගත්තේ නැහැ කැම. ඔබ කැමති නම් H rho g ගන්න. ඒ විභාගවලදී H rho g කියලා තියෙනවා H කියලා තියෙනවා. ඒකයි මම මේ H කියලා ගන්න. එකක H rho g ගත්තා දැන් H. ෆයි ධන කැපිටල් H කියන්නේ XH බෙදීම L. ඔන්න පුතේ සිරවි ඇති වාතයේ පීඩන ලැබෙනවා ෆයි ධන XH බෙදීම L. සිරවි ඇති වාතයේ පරිමාවන දිගට සමානුපාතිකයි. පුතේ හැබැයි මේ පරිමාව දිගට සමානුපාතික වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ නලය මොකක් වෙන්න ඕනද? හරස් කඩ ඒකාකාර වෙන්න ඕන. සිරවි ඇති වාත පරිමාව වාත කඳේ දිගට සමානුපාතික වෙන්න නම්
අනිවාර්යෙන්ම මෙතන හරස් කඩ ඒකාකාර වෙන්නම ඕන. එන v සමානුපාතික l. දැන් පුතේ අර වගේම මෙතෙන්ට එමු. PV ගුණිතය නියතයි. P කියන්නේ කවුද? phi ධන xh බෙදීම l. පරිමාව වෙනකොට දිග සමාන එකේ. මොකද මෙතන නියතයක් නේ. තව නියතයක් ඕනේ නැහැ නේ. දෙපැත්තේ නියත දෙකක් තියෙනවා. දැන් මොනවද නියතය? y ගෝලී පිටින් phi නියතයි. කේශිකනාලයේ දිග කැපිටල් L නියතයි. කේශිකනාලයේ දිග නියතද? අපිට ඕන නම් කේශිකනාලයේ දිග වෙනස් කරන්න පුළුවන් කෑල කෑල කඩලා. මේක නම් කේශිකනාලය. මේක දිග වෙනස් කරනකොට මෙහෙම කෑල්ලක් කඩනවා. තව කෑල්ලක් කඩනවා. තව කෑල්ලක් කඩනවා. නේ? ඉතින් අර ආර්ට් කරන ළමෙක් වගේ වුණා නම් ඒක අර සෞන්දර්යාත්මකව කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. මේක දිග වෙනස් කරන්න පුළුවන් කියලා නේ. අර සරසඳ කියලා කියනවා. අර හඳ ගැන කොච්චර ලස්සන සින්දු තියෙනවා. ඉතින් හඳ ගැන කොච්චර ලස්සන සින්දු තියෙනවා අපි දන්නවා ඉතින් හඳේ මෙලෝ රහක් නැහැ කියලා. නේද? මගේ සඳ ඔබ කියලා කියන්නේ. මගේ සඳ ඔබ කියලා කියන්නේ ඔබ මෙලෝ රහක් නැහැ කියන එක. ඒ සඳේ මෙලෝ රහක් නේ. එන කවුරු ඒවට සඳ කියලා කියනවනම් ඒ කියන්නේ ඔබ මෙලෝ රහක් නේ. පළෙන් යන්න කියලා කියන්නේ. හරිනේ? ඒ නිසා ඔයගොල්ලන්ට කාට හරි එපා කරපු එකක් කියලා වෙන්නන්න ඔයා මගේ හඳ කියලා කියන්නේ. මට දාන්න එපා සර් ඔයා මගේ සඳ කියලා. හරිද? සර් මගේ සඳ. සර් මගේ සඳ කියලා දාන්න එපා. හරිද? ඒ කියන්නේ මම මෙලෝ රහක් නැත්තේ නෑනේ. ඒතර ඔයාට කාට හරි බනින්න ඕන නම් උඹ සඳක් වගේ බං කියලා දාන්න. වායුවක්වත් නැහැ ජීවියක්වත් නැහැ මෙලෝ රහක් නැහැ නන්නත් තමයි. දැන් බලන්න. ඒතර මෙතන වෙනවා. phi ධන xh බෙදීම l මේක මේ විදිහට ගත්තා. y ගෝලී පිටින් phi නියතයි කැපිටල් L නියතයි කේශික නලයේ දිග. simple x නියතයි. ඇයි x නියතයි කියන්නේ? රස දෙකෙන්ද දිග නියතයි. මේ රස දෙකෙන්ද දිග නියතයි x නියතයි. කී කොහොමත් නියතයි. දැන් හොඳට බලන්න අපිට කවුද වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් හොඳට බලන්න පුතේ. අපිට ඔතන කවුද වෙනස් කරන්න පුළුවන්? කවුද වෙනස් කරන්න පුළුවන්? වෙනස් කළ හැක්කේ කවුද? h සහ l නේ. ඉතින් l වෙනස් කර කර h හොයන්න අපිට බෑ. අපිට පුළුවන් h වෙනස් කර කර l හොයන්න. දැන් මෙහෙමනේ ආනතව නැති. මෙහෙම කරනකොට මෙහෙම මේ විදිහට ගන්නකොට මේ පුතේ බලන්න h වෙනස් වෙනවා. මෙහෙම තියනකොට h බිඳුවයි නේ. මෙහෙම තියනකොට h බිඳුවයි. මෙහෙම තියනකොට h බිඳුවයි. මේ විදිහට h වෙනස් වෙනවා. h වැඩි වෙනවා. මෙහෙම වෙනකොට h ගියාගේ කවුද? මේ දිග l නම් මේ දිග l නම් මෙහෙම වෙනකොට h ගියාගේ කැපිටල් L ට සමාන වෙනවා. ඔකනේ තියෙන්නේ නැති දෙන්නේ. එහෙනම් h තමයි පුතේ ස්වායත්ත විචල්‍ය. h තමයි ස්වායත්ත විචල්‍ය. එහෙනම් අපි වෙනස් කරන්නේ h. අපි වෙනස් කරන්නේ h. ඊට අනුරූපව වෙනස් වෙන්නේ l. එහෙනම් h තමයි ස්වායත්ත විචල්‍ය. l තමයි පරායත්ත විචල්‍ය. එහෙනම් h සම්බන්ධ පදයක් x අක්ෂර ගන්නවා. l සම්බන්ධ පදයක් y අක්ෂර ගන්නවා. දැන් l සම්බන්ධ පදේ y අක්ෂර ගන්න මෙයාම පැත්තට ගේනවා. එකයට l සමානයි. කේම පැත්තට ගේන. එකයට k භාරයක්. phi ධන xh බෙදීම l. ඔහොමයි තියන්නේ. දැන් අපි යන මෙතෙන්ට. එතකොට මෙතන එනවා. එකයට l සමානයි. එකයට k මේකෙන් ගොඩ කරා. එතකොට එනවා. h බෙදීම kl වාරයක් x. h බෙදීම kl වාරයක් x. xh බෙදීම kl නේ. අපි x වෙනම ගත්තේ x අක්ෂර ගන්නවා කියලා පෙන්නනවා. දාන. මෙයාගේ වැඩි කරන්න. එකයට k වාරයක් phi. ඒ කියන්නේ phi බෙදීම k. මේක මොන වගේ සමීකරණයක්ද? y සමානයි mx ධන c.
මේකත් පුතේ අර වගේමයි. H ට ඉදිරි වේගයට ප්‍රස්ථාරය. ධන අනුක්‍රමණයක් සහ ධන අන්තක්කණ්ඩයක් සර රේඛාව. එහෙනම් මෙතනත් පුතේ මොකද කරන්නේ? මෙතනත් අපි කරන්නේ මෙන්න මේ එච්චුස වෙනස් කරනවා. මේ එච්චුස වෙනස් කරනවා. මට හිතෙන්නේ XH කොහොමයි? X නියතයිනේ. H නේ වෙනස් කර. H ට ඉදිරි වෙකට. H වෙනස් කරමින් එක් අවස්ථාවේදී සිර වී ඇති වාත කඳේ දිගේල් ගන්න. මේ සිම්පල් H වෙනස් කරනවා. සිම්පල් H වෙනස් කරමින් එක් අවස්ථාවේදී සිර වී ඇති වාත කඳේ දිග සිම්පල් L ගන්නවා. H වෙනස් කරනවා. H වෙනස් කරමින් එක් අවස්ථාවේදී සිර වී ඇති වාත කඳේ දිග ගන්නවා. දිග ගන්නවා. ගත්තට පස්සේ H ට එදිරිව එකයට ප්‍රස්ථාරය අඳිනවා. H ට එදිරිව එකයට ප්‍රස්ථාරය ඔය වගේ ප්‍රස්ථාරයක් එනවා. බොයිල් නියමයේ සත්‍ය නම් මෙහෙම වෙනවා. ඒකේ විලෝමය මෙහෙම එනවා නම් බොයිල් නියමයේ සත්‍ය වෙනවා. එහෙනම් මෙතන පරීක්ෂණෙදි කරන්නේ මේ සිම්පල් H ආනතතාව වෙනස් කරමින් සිම්පල් H වෙනස් කරමින් එක් අවස්ථාවේදී සිරවිය ඇති වාත කඳේ දිග ලබා ගන්න එක. ඔක තමයි පුතේ කරන්නේ. එහෙනම් ඕකේ ලොකු දෙයක් සංකීර්ණ දෙයක් නැහැ. මේකත් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේක ගොඩාක් දේවල් තියෙනවා හොඳේ. මේක තව ගොඩාක් දේවල් තියෙනවා. කේශික නලයට කොහොමද රසදිය කේන්ද්‍ර සිර කරන්නේ? එච්චගේ වෙනස් කළ හැක්කේ කොහොමද? එල්ට එදිරිව H ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒක කොහොමද වෙන්නේ? H ට එදිරිව L ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒක කොහොමද වෙන්නේ? L ට එදිරිව H ප්‍රස්ථාරයක් ඇන්දොත් කොහොමද වෙන්නේ? ඒ ඔය එක දේවල් එක විදිහට තියෙනවා. කොහොම තිබුණත් අපිට ඒවා ලබා ගන්න හැකියාව තියෙන්නට ඕන. හරි අපි දැන් බලමු. මේ ටික සටහන් කරගමු පුතේ. මේක අපි ඉස්සලා සටහන් කරගමු. සටහන් කරගෙන නෝට් එක ලියා ගනිමු. රයිට්. පිළිවෙලකට ලස්සනට මේ රූපය අඳින්න. පිළිවෙලකට ලස්සනට මේ රූපය අඳලා මේක මේ විදිහට සටහන් කරගන්න. ඉක්මන් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් පොඩි මැසේජ් එකක් හරි දාන්න. හරිද?
ඉවර නැත්තම් මැසේජ් එකක් දාන්න. හරි හරි ඉක්මන් කරන්න. හරි නෝට් එක දෙන්න හදන්නේ. තව වෙලාව ඕනනම් චුට්ටක් කියන්න පට ගාලා. රයිට් ලියන්න එහෙනම්. කෙළවරක් වැසූ කේශික නලයක රසදිය කෙන්දක් මගින් වියලි වාත කොටසක් සිර කරගෙන රසදිය කෙන්දක් මගින් වියලි වාත කොටසක් සිර කරගෙන රූපේ පරිදි තිරසට ආනතව තබා තිරස් මට්ටමේ සිට නලයේ විවෘත කෙළවරට ඇති උස simple h වෙනස් කරමින් එක් අවස්ථාවේදී සිරවී ඇති වාතකඳේ දිග සිම්පල් L සොයා ගනී. Then simple H එදිරිව එක යටේල් ප්‍රස්ථාරය අඳුරු ලැබේ. මෙම ප්‍රස්ථාරය රූපේ පරිදි සරල රේඛාවක් වීමෙන්
රුපිය පරිදි සරල රේඛාවක් වීමෙන් රුපිය පරිදි සරල රේඛාවක් වීමෙන් බොයිල් නියමය සත්‍යාපනය වේ. බොයිල් නියමය සත්‍යාපනය වේ. බොයිල් නියමය සත්‍යාපනය වේ. එතනේ බොයිල් නියමය සත්‍යාපනය වේ. right. දැන් සැලකිය යුතුයි කියලා තරුද දාලා ලියා ගන්නයි තියෙන්නේ. සැලකිය යුතුයි කියලා ලියන්න. සැලකිය යුතුයි. සැලකිය යුතුයි. හරි. මෙතන පුතේ ගොඩාක් වැදගත් දේවල් තියෙනවා. එකක් තමයි මේ අහන්න පුතේ but not the හරිනේ මේ අහන්නකෝ මේ සිරවී ඇති වාත පරිමාව දිගට සමානුපාතික කියලා ගත්තනේ. එහෙනම් සිරවී ඇති වාත පරිමාව දිගට සමානුපාතික වෙන්න නම් අනිවාර්යෙන් එයාගේ හරස් කඩ ඒකාකාර වෙන්නම ඕන. ඒක ඉස්සෙල්ලා ලියන්න. ලියන්න පුතේ. සිරවී ඇති වාත පරිමාව දිගට සමානුපාතික වීම සඳහා සිරවී ඇති වාත පරිමාව දිගට සමානුපාතික වීම සඳහා කේශික නලයේ හරස් කඩ ඒකාකාර විය යුතුයමය. කේශික නලයේ හරස් කඩ ඒකාකාර විය යුතුයමය. කේශික නලයේ හරස් කඩ ඒකාකාර විය යුතුයමය. අරනේ කේශික නලයේ හරස් කඩ ඒකාකාර විය යුතුයමය. right. හරි. ඊළඟ එක පුතේ තවත් ඉතාම වැදගත් කතන්දරයක් කියලා දෙන්න යන්නේ. හොඳ දරුවාගේ පොඩ්ඩක් මේ පැත්ත බලන්න. මේ බලන්න. මේ කේශික නාලයට කොහොමද අපි රස දීකෙන්ද පුරවගන්නේ? පුතේ සමහර අය මේවට ලියන මේ කේශික නාලය අරගෙන මෙහෙම පුනීලයක් දාලා මේක දාලා මේක අරා විවෘත කළා මේක පහළට ගෙනියනවා කියලා. හරිද? හරි ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ හරි. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කේශික නාලයක සිදුර ඇතුළට පුනීලයක් රිංගවන්නේ කොහොමද කියලා. කේශික නාලයක සිදුර ඇතුළට පුනීලයක් රිංගවන්නේ කොහොමද? කේශික නාලයක සිදුර ඇතුළට පුනීලයක් රිංගවන්න බෑනේ. එහෙනම් මෙතන කේශික නාලයකට රසදියකින්ද පුරවන්න ඔය ක්‍රමෙන් බෑ. මෙන්න මේ වගේ ක්‍රමයක් තමයි අපි අනුගමනය කරන්නේ. හොඳට බලන්න. ඔන්න කෙලවරක්. මේක මෙතෙන්ද විතරක් නෙවෙයි හැමතැනදීම අර කේශික නාලයකට රසදියකින්දක් ජලකින්දක් ඔය එකක් පුරව ගන්න අනුගමනය කරන මේක හරි සරල ක්‍රමයක්. ආච්චිල සීලත් දන්න මේ වගේ ක්‍රම. කේශික නාලය ගන්නවා. හරි? කේශික නාලය ගන්නවා.
අරගෙන මෙයා මදක් රත් කරනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට මෙතන සිර වෙලා තියෙන වාතයෙන් කොටසක් එළියට යනවා. මේක රත් කරාම මෙතන සිර වෙලා තියෙන වාතයෙන් කොටසක් එළියට යනවා. මෙතන රත් කරනවා. මෙතන රත් කරනවා. රත් කරාට පස්සේ මෙතන සිර වෙලා තියෙන වාතයෙන් කොටසක් එළියට යනවා. හරි? සිර වෙලා තියෙන වාතයෙන් කොටසක් එළියට යනවා. සිර වෙලා තියෙන වාතයෙන් කොටසක් එළියට ගියාට පස්සේ දැන් මෙතන වාතය අඩුයි. ඒ කියන්නේ පීඩනය අඩුනේ හරි. ඇතුළේ පීඩනය එළියේ පීඩනය සමාන විවෘතයිනේ. පීඩනය සමාන වෙන තමයි එළියට යන්නේ. ඒක මම කියලා දෙන්නම්. ගැටලු කරනකොට ඔයා කියලා දෙන්න තියෙනවා. හරි ලස්සන කෙටි ක්‍රමයක් තියෙනවා හදන්න. මම කියලා දෙන්නම්. අද දානවා. ආදරයට දානවා. ටියුට් එක දානවා ආදරයට. හරිනේ? විභාග ගැටලු. ඒ ටියුට් එක හරි මම තීරණය කරන්න. ඉස්සල්ලා ඒ ටියුට් එක කරනවද නැත්නම් මේ තව භෞතිකයේ පොතේ වායු ප්‍රශ්න ටික ඉස්සල්ලා සාකච්ඡා කරනවද? විභාග ප්‍රශ්න ටික කරොත් පොතේ ලේසි. මොකද මේ වායු සම්බන්ධයෙන් විභාගයට ආව ප්‍රශ්න ටික ගත්තොත් මේ හදන දෙයක් නැහැ මොන්ටිසෝරි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. දැන් මේකේ තියෙන ටිකක් සංකීර්ණ මට්ටමේ සංකීර්ණ නෑ සංකීර්ණ ප්‍රශ්න ෆිසික්ස් වල නේ. සංකීර්ණ ප්‍රශ්නේ ෆිසික්ස් වල නැහැ. මේ පොත මම කොහොමත් කරනවා මම ඉක්මනට කරන්නේ මොකද්ද කියන එකයි මම කල්පනා කරන්නේ. දැන් මේකේ තියෙනවා විභාග මට්ටමට එහා ගිහපු ඇඩ්වාන්ස් ප්‍රශ්න. මේකේ තියෙන වායු ප්‍රශ්න ටික කරලා ඉවර වුණාට පස්සේ විභාග ගණන් කරන එක මෙහෙමයි ටොයිස්. හරි. එතකොට මේ විභාග ප්‍රශ්න බලන්නකෝ. මම කියන එක නෙවෙයි තව සතියක් දෙකක් යනකොට මේක මේ බොරුද ඇත්තද කියන්නේ කියලා තේරෙනවනේ. විභාග ප්‍රශ්න සංකීර්ණ කරන්න බෑ මොන්ටිසෝරි. ගොඩාක් ලොකු දේවල් ඉගෙනගෙන විභාගෙට අහන්නේ මොන්ටිසෝරි ප්‍රශ්න. හැමදෙස්සෙම වෙන්නේ එහෙමයි. හැබැයි ළමයි හිතන්නේ පොඩි දේවල් ඉගෙනගෙන විභාගෙට අහන්නේ ලොකු ප්‍රශ්නයි කියලා. අපි අර ඒකේ විභාග ප්‍රශ්න කරලා පුහුණු වෙන්න ඕන. පුහුණු වුණාට පස්සේ ගේමක් නෑ. ඒ මම නෙවෙයි පුහුණු වෙන්න ඕන යා හොඳයි. මම පුහුණු වෙලා වැඩක් තියෙනවා. දෙ පුහුණු වෙන්න ඕන මමද? මං කොහොමත් පුහුණු වෙනවා. මං කොහොමත් පුහුණු වෙන්නේ මේ කාමරේ වටේම තියෙන පොත්. වටේම තියෙන පොත්. හැමතිස්සෙම මං ගණන් අලුත් ගණන් හදනවා. අලුත් ගැටලු නිර්මාණය කරනවා. හැමතිස්සෙම හැමදාම නැත්තම් මේ දැනුත් මේ විවේකයක් ලැබිච්ච එකම මේ ප්‍රශ්න නිර්මාණය කරන්නේ. ප්‍රශ්න නිර්මාණය කරමින් තියෙනවා. මේ විවේකයක් ලැබිච්ච ගමන් ප්‍රශ්න නිර්මාණය කරමින් තියෙනවා. ඉතින් මම පුහුණු වෙනවා. මම පුහුණු වෙන්නේ මා සඳහා. හරි. මම පුහුණු වෙන්නේ මා සඳහා. මේ ගිය සතිය හදපු පේපර් මම පෙන්නනවා මේ. මේ අද ෆුල් පේපර්ස් මේ එක MCQ පේපර් එකක්. මේ එක MCQ පේපර් එකක්. එක පිටුවක තියෙන ප්‍රශ්න දෙකක් විතර. දෙකක් නැත්තම් තුනක්. හරි. මං වැඩ කරනවා. මේ තව පේපර් එකක මේ 42 වන ප්‍රශ්න. මේ තව පේපර් එක 42 වන ප්‍රශ්න මේ පේනවා. මේ තියෙන්නේ 42 වන ප්‍රශ්නේ. තව පේපර් එක MCQ. මේ පේපර් එක ප්‍රශ්න 42යි කරලා තියෙනවා. මේවා විවරණත් ලියලා තියෙනවා. මම වැඩ කරනවා. මම හැමතිස්සෙම වැඩ කරනවා. හරි. ඔයගොල්ලෝ හිතනවා නම් මේ මම නිකන් ඉන්නවා කියලා මේ ක්ලාස් එක කරලා අතල් එකේ ෆන් එකේ. නෑ මට විනාඩි 10ක් තිබුණොත් ඒ විනාඩි 10 ඒ මම වැඩක් කරනවා. අපරාධ වෙලාව නැස්ති කරන්නේ. ෆන් ගන්න වෙලාවේ ෆන් ගන්නවා. අතල් එකේ ඉන්න වෙලාව අතල් එකේ ඉන්නවා.
කන බොන වෙලාවට කන බොනවා එහෙමයි. නටනලා නටන සෙල්ලම් කරනලා සෙල්ලම් කර. දැන් අදත් මම මේ ක්ලාස් එක කරලා ඉවරලා ඒ ග්‍රවුන්ඩ් එකට ගිහලා සෙල්ලම් කරනවා. ක්‍රිකට් ගහන වොලිබෝල් ගහන. ඒ වෙලාවට ඒක වෙලාව නාස්ති කරන්නේ නැති වෙලාවට වෙලාව නාස්ති කරන්න. නිර්පරාද වෙලාව නාස්ති කරන්නේ. ඒ ඔයගොල්ලොත් වෙලාව නාස්ති කරන්නේ නැතු හැම තප්පරෙම ප්‍රයෝජන ගන්න. හැම තප්පරෙම. දැන් මේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න අරගෙන මේ ඔයගලන්ට මම පෙන්නන්නේ. මේ ප්‍රශ්නාංක 10 වෙන ටියුට් එකේ ප්‍රශ්නාංක 10. මේ ප්‍රශ්නේ නිර්මාණය කරන්න අරගෙන බලන්න. ප්‍රශ්න නිර්මාණය කරන්න ගත්ත විතරයි නිර්මාණය කරන්නේ මගේ ඔළුවේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මට ඒක ලියාගන්න වෙලාව මදි වුණා. උදේ ක්ලාස් එක පටන් ගන්න කලින් මේක කරේ. ඉතින් මට ඒක ලියාගන්න වෙලාව මදි වෙච්ච නිසා ඒක හවස කරනවා පන්ති ඉවර වෙලා. හරි. ඉතින් ප්‍රශ්නේ ඔළුවේ තියෙනුනේ. ඒක නිසා වෙලාවල් නාස්ති කරගන්න එපා කුමන හේතුවක් නිසා. ඉතින් මගේ වැඩේ මම කරනවා. මම හරි ආසාවෙන් කරන අලුත් ප්‍රශ්න නිර්මාණය කරා. ප්‍රශ්න කරන්නේ කොහේ හරි හොඳ ප්‍රශ්නයක් තිබුණොත් ඒක දඩස් කාලා මම ගන්නවා අරගෙන වෙනස් කරලා මගේ විදිහට හදාගන්න. ඒ ආසාවෙන් කරන ඔලත ආසාවෙන් කරා. හන්ටින් හරි. දැන් බලන්න. එතකොට මේවා මේ පොත් ගහන්නේ මේ නිකන් නෙමෙයි. හරිද? ඒතර මේවා සෑහෙන ලොකු කාලයක් සෑහෙන දීර්ඝ කාලයක් දැඩිසේ මහන්සි වෙලා නිර්මාණය කරගත්ත දේවල් තමයි. දැනුම හැමෝටම උගන්වන්න පුළුවන්. මොන හරි දෙයක් කාගේ හරි දෙයක් අරගෙන කාගේ හරි දෙයක් මේ කරගෙන පාස් පේපර් එකක් හරි අරගෙන කාගේ හරි දෙයක් උගන්වන්න පුළුවන්. හැමෝටම ඕවා පොතක් ලියන්න බෑ. දැන් ඒ වෙන නිර්මාණශීලී වෙන්න. හැකියාව තියෙනවා. උගන්වන්න විතරක් පුළුවන් දැනුම. උගන්වන්න පුළුවන් දැනුම පොඩ්ඩක් තිබුණා. දැනුම චුට්ටක් තිබුණත් දන්න දේ උගන්වන්න පුළුවන්. දන්න දේ උගන්වන්න පුළුවන්. හැබැයි දන්නා ප්‍රමාණය කොච්චරද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දන්න දේ උගන්වන්න පුළුවන්. හැබැයි ආ දන්නා ප්‍රමාණය කොච්චරද? ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. දන්නා ප්‍රමාණය පිළිබඳ. දැන් බලන්න මේ පැත්ත. අවධානයම කර. ඉතින් මෙතන අපි කේශික නලය ගන්නවා. කේශික නලය අරගෙන අපි මෙතන රත් කරනවා. රත් කරාට පස්සේ වාතයේ කොටසක් පිට වෙලා යනවා. වාතයෙන් කොටසක් පිට වෙලා යනවා. වාතයෙන් කොටසක් පිට වෙලා ගියාට පස්සේ මෙන්න මෙතන රසදිය කෙන්ද ඇතුල් කරනවා. රසදිය කෙන්ද සිරින්ජයකින් හරි මොකක් හරි ක්‍රමයකින් රසදිය බිඳුවක් ඇතුල් කරනවා. රසදිය බිඳුව මෙතන තියාගන්න. මේ රසදිය බිඳුව. රසදිය බිඳුව. ඊට පස්සේ මෙයාගේ උෂ්ණත්වය අඩු වෙන්න හරිනවා. සිසිල් වෙන්න ඉඩ හරිනවා. සිසිල් වෙනකොට ඒත් එළිය පීඩන ඇතුළේ පීඩන සමාන කරගන්න ඕන නිසා සිරවි ඇති වාත පීඩනය අඩු වෙන්න. සමා වෙන සිරවි ඇති වාතයේ පරිමාව අඩු වෙන්න මේ රසදිය බිඳුව ඉහළට ගමන් කරනවා. ඔක ප්‍රායෝගිකවත් වුණා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බටයක් අරගෙන මොනාර ලෝහ බටයක් එකක් අරගෙන එක පැත්තක් වහන්න. ඇතුළේ තියෙන වාතය මොකක් හරි ක්‍රමයකින් රත් කරන්න ගිනි කූරක් හරි මේක ලෝහ බටයක් වෙන්න ඕන. එක පැත්තක් වහන්න ඕන. ඊට පස්සේ මෙතන මේක කේශික නලයක්. මේ වගේ ලොකු බටයක් නෙවෙයි කේශික නලයක් අරගෙන මේ පැත්තෙන් වතුර ඊට පස්සේ වතුර බිඳුවක් වගේ එකක් පුරවන්න. මෙහෙම තියන්න. මේක වීදුරු කේශික නලයක්. නම් මේ වීදුරු නලය දිගේ වාතය ඉහළට ගමන් කරනවා. පේනවා. වීදුරු කේශික නල තියෙනවන තරම් හොයාගන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකවත් අත්දැක බලන්න. රසදිය බිඳුව ඉහළට යනවා. ඔන්න ඒ විදිහට තමයි කේශික නලය තුළ රසදිය කෙන්ද සිර කරගන්නේ. හරි. ලියා ගන්න ඊළඟ තරුව දාලා කේශික නලය තුළ රසදිය කෙන්ද සිර කරගන්න ආකාරය. කේශික නලය තුළ රසදිය කෙන්ද සිර කරගන්න ආකාරය. කේශික නලය තුළ රසදිය කෙන්ද සිර කරගන්න ආකාරය කියලා මේක සටහන් කරගන්න. ඔක සටහන් කරගන්න පුතේ. හඳ ගන්න ලියන්න මේ විදියට.
මේ විදිහට ලියන්න. කෙලවරක් වැසූ කේශික නලයක් ගෙන කෙලවරක් වැසූ කේශික නලයක් ගෙන කෙලවරක් වැසූ කේශික නලයක් ගෙන කේශික නලයක් ගෙන ඒ තුල ඇති වාතයේ මදක් රත් කරනු ලැබේ. ඒ තුල ඇති වාතයේ මදක් රත් කරනු ලැබේ. ඒ තුල ඇති වාතයේ මදක් රත් කරනු ලැබේ. රත් කරනු ලැබේ. then නැවත සිසිල් වන්නට ඉඩ හැරි විට නැවත සිසිල් වන්නට ඉඩ හැරි විට නැවත සිසිල් වන්නට ඉඩ හැරි විට සිසිල් වන්නට ඉඩ හැරි විට කෙලවරේ තබා ඇති රසදී බෙදුවක් විවෘත කෙලවරේ තබා ඇති රසදී බෙදුවක් කේශික නලය තුලට ගමන් කර කේශික නලය තුලට ගමන් කර කේශික නලය තුලට ගමන් කර රසදිය කෙන්ද නිර්මාණය කරයි රසදිය කෙන්ද නිර්මාණය කරයි රසදිය කෙන්ද නිර්මාණය කරයි. හරි. මේකේ තව එකක් තියෙනවා අපතේ. මේකේ තව එකක් තියෙනවා දැන් පොඩ්ඩක් මේ පැත්ත බලන්න. මේකේ තව කතන්දරයක් තියෙනවා. ඒකත් කියලා දෙන්න ඉස්සර වෙලා. පුතේ මට කියන්න මෙන්න මේ සිම්පල් එච්චුස වෙනස් කළ හැකි අගේ පරාසය මොකක්ද? පොඩකින් මෙයා මෙහෙම තියනකොට HK ගේ කොච්චරයි? 0යි. මෙහෙම තියනකොට HK ගේ කොච්චරයි? L නේ. එහෙනම් HK ගේ වෙනස් කළ හැකි අගේ පරාසය කීයදලා කීය දක්වාද? 0 සිට L දක්වා. නේද පුතේ? නේද? නෑ. ඇයි? මෙහෙම තියනකොට h බිඳුවයි මෙහෙම තියනකොට h සමාන l. ඇයි මෙහෙමත් තියන්න පුළුවන් සිරස පහලට. එහෙම වුණොත් h සමාන මොකද්ද වෙන්නේ? ඍණ l. මම ඔය අවස්ථා තුන චුට්ටක් ගන්න මෙන්න මෙහෙම. දැන් h සමානයි බිඳුව අවස්ථාව, h සමානයි ධන l අවස්ථාව සහ h සමානයි ඍණ l අවස්ථාව. h සමානයි l වෙනකොට මෙහෙමයි තියෙන්නේ. h සමානයි බිඳුව වෙනකොට පුතේ මෙහෙමයි තියෙන්නේ. h සමානයි ඍණ l වෙනකොට මෙහෙමයි තියෙන්නේ. හරිනේ. ඒතර h සමානයි බිඳුව වෙනකොට මෙහෙමයි තියෙන්නේ රසදියක. x උස රසදියක. h සමානයි ධන l වෙනකොට x උස ඇති රසදියකද මෙහෙමයි. h සමානයි ඍණ l වෙනකොට x උස ඇති රසදියකද කොහොමයි? හරිද? පුතේ මම නිකමට ගන්නම් මෙතන සිර වෙච්ච පීඩනයේ p1 මෙතන සිර වෙලා තියෙන වාතයේ පීඩනයේ p2 මෙතන සිර වෙලා තියෙන වාතයේ පීඩනයේ p3 කියලා හරි ලස්සන දෙයක් කියලා දෙන්න යන්නේ. වායුගෝලී පීඩනයේ 5 නම් මෙතන 5 මෙතන 5 මෙතන 5 නේ. මට කියන්න මෙතන p1 සමාන වෙන්නේ කාටද?
5 ධන x ට 5 ධන x රස 30 cm. මෙතන p දෙක සමාන වෙන්නේ කාටද? මෙතන 5 නම් මෙතන 5 5ට. මෙතන පුතේ මෙතන පීඩනයේ සමානයි නේද? මෙතන පීඩනයේ ධන මේ උස. ඒ කියන්නේ මෙතන පීඩනයේ 5 වායුගෝලීය පීඩන සමානයි මෙතන පීඩනයේ p3 ධන x. එන p3 සමාන වෙන්නේ කාටද? x මේ පැත්තට ගේන්න 5 ඍණ x. මෙතන පීඩනයේ 5 නම් මෙතන පීඩනයේ 5 ධන x මෙතන පීඩනයේ 5 ඍණ x. ඔයාට පැහැදිලිව පේනවා එහෙනම් p එකට වඩා p දෙක අඩුයි ඊට වඩා p3 අඩුයිනේ නේද? මෙහෙම තියෙනකොට පීඩනයේ 5 ධන x. මෙහෙම තියෙනකොට පීඩනයේ 5. මෙහෙම තියෙනකොට පීඩනය 5 ඍණ x. මෙහෙම තියෙනකොට 5 ධන x. මෙහෙම තියෙනකොට 5 මෙහෙම තියෙනකොට 5 ඍණ x. එතන පීඩනය වෙන්නේ. හරිනේ. ඔය විදියට. එතන මෙතෙන්ට වඩා මෙතන පීඩනය අඩුයි මෙතෙන්ට වඩා මෙතන පීඩනය අඩුයි. අපි දන්නවා බොයිල් නෙමෙයි මොකද වෙන්නේ. දැන් මෙතන සිරවියති වාත කඳ දිගේ L1 කියලා ගන්න. මෙතන සිරවියති වාත කඳ දිගේ L2 කියලා ගන්න. මෙතන සිර වෙලා තියෙන වාත කඳේ දිග L3 කියලා ගන්න. හරිනේ. ඉතින් පුතේ අපි දන්නෝ PV ගුණිතේ නියතයිනේ. පීඩනය වැඩි වෙන්න සිරවියති වාත පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙනවා කියන්නේ දිග අඩු වෙනවා. එහෙනම් මෙතෙන්ට වඩා මෙතන පීඩනය වැඩි කියන්නේ මෙතෙන්ට වඩා මෙතන වාත කඳේ දිග. මෙතෙන්ට වඩා මෙතන පීඩනය අඩුයි කියන්නේ මෙතෙන්ට වඩා මෙතන වාත කඳේ දිග වැඩි. එහෙනම් L එකට වඩා L2 වැඩි. මේ දිගට වඩා මේ දිග වැඩි. මෙතෙන්ට වඩා මෙතන පීඩනය අඩුයි. මෙතෙන්ට වඩා මෙතන පීඩනය අඩුයි කියන්නේ එතෙන්ට වඩා සිරවියති වාත කඳේ දිග වැඩි. මෙතෙන්ට වඩා මෙතන වාත කඳේ පීඩනය අඩුයි. මෙතෙන්ට වඩා මෙතන වාත කඳේ පීඩනය අඩුයි. එනම් මෙතෙන්ට වඩා මෙතන වාත කඳේ දිග වැඩි. එනම් මෙතෙන්ට වඩා මෙතන සිරවියති වාත කඳේ දිග වැඩි. එහෙනම් පුතේ h ගියගේ l ගේ ඉඳලා ඍණ l දක්වා අඩු වෙනකොට වෙනස් වෙනකොට අපිට පුළුවන් ප්‍රස්ථාර දෙකක් මෙතන අඳින්න. හොඳට බලන්න. h සමග l ප්‍රස්ථාරය සහ l සමග h ප්‍රස්ථාරය. l සමග h ප්‍රස්ථාරය. අර සරල රේඛීය ප්‍රස්ථාරයක් නම් ආවේ h ට ඉදිරිව එක යට l නේ. මේක එහෙම නෑ. h වෙනස් වෙන්නේ ධන l ගේ ඉඳලා ඍණ l දක්වා. මේ h ධන l මේ h ඍණ l. එහෙනම් l ට ඉදිරිව h ගත්තොත් h වෙනස් වෙන්නේ ධන l ගේ ඉඳලා ඍණ l දක්වා. පුතේ මෙතන ආගයන් ලකුණු කරා. h ගියගේ ධන l වෙනකොට දිග අඩුම වෙනවා. h ගියගේ ධන l වෙනකොට දිග අඩුම වෙනවා මෙහෙම. h ගියගේ ඍණ l වෙනකොට මේ දිග වැඩිම. එහෙනම් මේ දිග වැඩි වෙන මේ වගේ තැනක. මේක පුතේ සරල රේඛීය ප්‍රස්ථාරයක මේ වක්‍ර ප්‍රස්ථාරය මොකද PL ගුණිතේනේ නියත වෙන්නේ. එහෙනම් මෙන්න මේක වෙන්නේ පුතේ ඔන්න ඔය ආකාරයේ වක්‍ර ප්‍රස්ථාරය. ඕවා ඉතින් විභාගයට ඇහුවොත් ඩෝංගාලා ඇඳ ගන්න හැකියාව ලැබෙන්න ඕන. ඔයගේව ආවොත් පුතේ අපිට ඩෝංගාලා ඔක ඇඳ ගන්න හැකියාව ලැබෙන්න ඕන. මේක සරල රේඛීය ප්‍රස්ථාරයක් නේ ඔබට පේනවා වක්‍ර ප්‍රස්ථාරයක් මේක. මේක වක්‍ර ප්‍රස්ථාරයක්. මෙහෙම. ඔහොමයි. h ගියගේ දානෙල වෙන බලන්න මෙතෙන්දි තමයි අඩුම දිග. අඩුම දිග මේ දිගම අඩුම. මෙතෙන්දි තමයි දිග වැඩිම. මෙතෙන් තමයි වැඩිම දිග. ඉතින් මෙතනත් එහෙමයි. දානෙල වෙනකොට අඩුම දිග. ඍණෙල් වෙනකොට වැඩිම දිග. එන ප්‍රස්ථාරයෙන් ඔය විදිහට. වක්‍ර ප්‍රස්ථාරය. ඉතින් විභාග වලට ඕවත් අහන අපතේ. ඔය ඇව්වට පස්සේ ඔබට ඔකට පිළිතුර දඩස් කාලා දෙන්න පුළුවන්කම ලැබෙන්න ඕන. එහෙනම් h සමග l ප්‍රස්ථාරය හෝ l සමග h ප්‍රස්ථාරය අපිට පුළුවන් පුතේ ඔය විදියට ලබා ගන්න. තේරුණානේ? එහෙනම් h කියගේ l වෙනකොට
වාත කඳේ දිග අවමයි. H ගගේ රිනෙල් වෙනකොට වාත කඳේ දිග උපරිමයි. ඔක නැවත කියලා දෙන්න ඕන නම් මට පොඩ්ඩක් කියන්න මැසේජ් එකක් හරි දාන්න. නැවත කියලා දෙන්න ඕන නම් මැසේජ් එකක් හරි දාන්න. නැවත කියලා දෙන්න ඕන නම් මැසේජ් එකක් හරි දාන්න. හරිනේ? right. එන ලියා ගන්න මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න. simple h යගේ වෙනස් කළ හැකි අගේ පරාසය වන්නේ. simple h යගේ. simple h යගේ වෙනස් කළ හැකි අගේ පරාසය වන්නේ. ධන කැපිටල් L සිට ඍණ කැපිටල් L දක්වාය. ධන කැපිටල් L සිට ඍණ කැපිටල් L දක්වාය. ධන කැපිටල් L සිට ඍණ කැපිටල් L දක්වාය. දක්වාය. මේ අනුව simple h ට එදිරිව simple L හෝ simple h ට එදිරිව simple L හෝ simple L ට එදිරිව simple h simple L ට එදිරිව simple h ප්‍රස්ථාර නිර්මාණය කළ හැක. හරි. මේ අර වම් පැත්ත කෙලවර නෙවෙයි පටන් ගන්න කොතනින්ද? අර h සමාන l h සමාන බිඳුව h සමාන ඍණ l. රූප සටහන් තුන ඉස්සල්ලා ඇඳලා ඒ දත්තරික ලකුණු කළා. ප්‍රස්ථාර දෙක පස්සේ අන්තිමට අඳින්න. රූප සටහන් ටික ඉස්සර වෙලා ප්‍රස්ථාරේ අන්තිමට. හරිනේ ප්‍රස්ථාර දෙකම. ඔච්චරයි ඔය ප්‍රැක්ටිකල් එකට අදාළ වෙන්නේ.